පුළුවන් මල්ලි. හොඳයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපගේ ගුරු දේවතුම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අතීතයේ වැඩ සිටිය ඒ බුදුරජාණන් වහන්සේලා ගැන අපි දැන් ඉගෙන ගනිමු. අපි හැමෝම අහලා තියෙනවා සාරාංශක කල්ප ලක්ෂයක් කියලා අහලා තියෙනවානේ. එතකොට කල්පය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම කල්පය කියලා මේ කල්පය කියන වචනේ දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. කල්පය කියලා කියන්නේ කාලය මනින ඒකකයක්. දැන් අපි ගත්තොත් එහෙම තප්පර කිව්වොත් එහෙම කාලය මනින තප්පර වලින්නේ. තප්පර 60ක් විනාඩියක් කියලා කියනවා. ඒ වගේම විනාඩි 60ක් අපි කියනවා පැයක් කියලා. ඒ වගේම පැය 24කට තමයි අපි දවසක් කියලා කියන්නේ. ඒ වගේම දවස් 7කට අපි සතිය කියලා පාවිච්චි කරනවා. සති 4ක් මාසයක් කියනවා. ඒ විදිහට මාස 12ක් තමයි අවුරුද්දක් කියලා කියන්නේ. ඒ විදිහට අපි අවුරුදු ගණන් කරගෙන ගියාම මේ විදිහට ගණන් කරන ගියාම අපිට ගණන් කරන්න සංඛ්‍යාවල් නැති වෙනවා. ඒතකොට අසංඛේයයි කියනවා. අවුරුදුනුත් ගණන් කරන්න නෑ සංඛ්‍යාව. ඒතර මේ වගේ මේ කාලය මනින්න මේ ඒකකේ අපිට බුදුරජාන් වහන්සේ නමක් තමයි පෙන්ලා දෙන්නේ. මේ ඒකට කියනවා කල්පය කියලා. උන්වහන්සේ ඊට පස්සේ මේකට අවුරුදු ගණන් වලින් අපිට කියන සංඛ්‍යාවල් නැති නිසා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන උපමාවක්. ඒ උපමාව අපි හැමෝම වගේ අහලා තියෙන උපමාවක්. ඒ දේශනාව සඳහන් වන්නේ සංයුත්ත නිකාය දෙක කියන පොත් වහන්සේකී මේ අබ ඇටගෙන වදාළ දෙසුම. සාසප සූත්‍රයකට කියන්නේ සාසප සූත්‍රය. ඒ දේශනාවේදී සඳහන් කරනවා මේ කල්පය ගැන මේ අපි හැමෝම දන්නවා දැන් අපි මේ ගෙවල් වල ආරක්ෂාවට නේද අපි තාප්පයක් බැඳ ගන්නවානේ. ඒ වගේම ඔය ලොකු රටවල් වලත් අතීතයේ නගරයේ ආරක්ෂාවට නගරය වටා තාප්පයක් බැඳගෙන තියෙනවා. ඒ වගේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ උපමාවක් මේක. මේ නගරයක් වට කරගෙන තාප්පයක් බැඳලා තියෙනවා කියනවා. හැබැයි මේ තාප්පයේ දිග යොදුන් එකක්. ඒ වගේම පළලත් යොදුන් එකක්. උසත් යොදුන් එකක් කියනවා මේ තාප්පයේ දිගපළ. එතකොට හතරස් පෙට්ටියක් වගේ තමයි මේ බැලුවාම පේන්නේ. යොදුන් එකක් කියලා කියන්නේ අපගේ ගුරු දේවත්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. සතපොන් 7ක් කියලා. එහෙම නැත්නම් අපි කිලෝමීටර වලින් කිව්වොත් එහෙනම් කිලෝමීටර 10ක් වගේ. එහෙනම් එතකොට කිලෝමීටර් 10ක් දිග, කිලෝමීටර් 10ක් පළල, කිලෝමීටර් 10ක් උස භාජනයක් වගේ තමයි දැන් මේ තියෙන්නේ. මේක පෙට්ටියක් වගේ. මෙන්න මේ පෙට්ටිය ඇතුළට තමයි කියනවා නගරය ඇතුළට අබෑට පුරවනවා. අබෑට පිරවන්නේ නිකන් නෙමෙයි කියනවා. හරියට කොතක් වගේ කියනවා. එහෙම පිරෙවුවට පස්සේ අවුරුදු 100ක් ගියාම මේක උපමාවක් එක මිනිහෙක් ඇහැලා එක අබෑටයක් නගරයේ අර නගරය ඇතුළේ තියෙන එක අබෑටයක් නගරෙන් එළියට දානවා. මේ විදිහට තව අවුරුදු 100ක් ගියාම තව අබෑටයක් එළියට දානවා. ඊට පස්සේ තව අවුරුදු 100ක් ගියාම තව අබෑටයක් එළියට දානවා. මේ විදිහට අවුරුදු 100ට තමයි කියනවා අබෑට නගරයෙන් එළියට දාන්නේ. මෙහෙම කාලයක් යනකොට අබෑට අර නගරයේ ඇතුළේ තියෙන අබෑට ටික ඔක්කොම එළියට දාලා ඉවර වෙනවා. ඔක්කොම ඉවර වෙනවා. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා කල්පේ දිග ඒත් ඉවර නෑ කියලා. කල්පේ තවත් දිගයි කියලා කියනවා. ඔක තමයි කල්පේට උන්වහන්සේ පෙන්ලා දෙන උපමාව. තව එකක් තියෙන උපමාව සබ්බත කියලා සූත්‍රයේ ගල් පර්වතය ගැන ඒත් ඔයගොල්ලන් අහලා ඇති. එතකොට එහෙනම් දැන් මේ අපගේ භාගතුන් වහන්සේ අපිට දේශනා කරේ සාරාංශක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පෙරුම්දම් පිරුවා කියලා. ඒ කියන්නේ අසංකීය කල්ප ලක්ෂ 4ක්. එහෙනම් දැන් අපි අද ඉඳලා අසංකීය කල්ප ලක්ෂ 4ක් ආපස්සට යන කල්ප ලක්ෂ 4ක්. අසංකීය කල්ප ලක්ෂ 4ක්.
දැන් මේ කල්පත් ගණන් කරගෙන ගියාම 1 2 3 4 කියලා ගණන් කරගෙන ගියාම සංඛ්‍යාවල් නැති වෙනවා. කියන සංඛ්‍යාව. එතකොට අසංඛේය වෙනවා නේ. ඒ වගේ අසංඛේය කල්පලක්ෂ 4ක් ආපස්සට ගියාම එක කල්පයක් තියෙනවා. ඒ කල්පයට විශේෂ නමක් තියෙනවා. ඒ කල්පෙට කියනවා වරමණ්ඩ කියලා. වරමණ්ඩ. ඒ වරමණ්ඩ කියන කල්පේ මුලින්ම බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනවා. තණ්හංකර කියන බුදුරජාන් වහන්සේ. ඒ තණ්හංකර බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ මේධංකර කියන බුදුරජාන් වහන්සේ තමයි පහළ වෙන්නේ. දෙවනුව පහළ වෙන්නේ. එකම කල්පේ ඊළඟට ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ සරණංකර කියලා බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. එකම කල්පේ. ඊට පස්සේ මේ වරමණ්ඩ කියන කල්පේ සිව්වනුව පහළ වෙන බුදුරජාන් වහන්සේ තමයි දීපංකර කියන බුදුරජාන් වහන්සේ. මෙන්න මේ දීපංකර කියන බුදුරජාන් වහන්සේ කාලේ තමයි අපිට ගොඩාක් වැදගත්ම දේවල් ටික සිද්ධ වෙන්නේ. ඉතින් මේ දීපංකර බුදුරජාන් වහන්සේගේ කාලය තුලදී තමයි අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ එදා සුමේද කියලා තරුණයෙක් වෙලා ඉපදලා ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ අර තමන්ගේ තියෙන සියලු වස්තු අතහැරලා දාලා මේ පැවිදි වෙනවා. පැවිදි මේ කියන්නේ තාපස වෙස් අරගෙන කැලෑවේ කියන්නේ භාවනා කරලා හිත දියුණු කරගන්නවා. අට සමාපatti දක්වා සිත දියුණු කරගන්නවා. අපේ බෝධිසත්වයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දවසක් මේ අහසින් ගමන් කරනකොට ඒ කියන්නේ එතකොට එ르දි බල සම්පන්නයි නේ අපේ බෝධිසත්වයන් වහන්සේ. අහසින් ගමන් කරනකොට බොහෝ පිරිසක් එක ගමක රඹටම් කියන ගමේ පිරිසක් එකතු වෙලා දෙයක් කරනවා අපි වෙන උන්වහන්සේ උඩින් යනකොට. ඊට පස්සේ උන්වහන්සේ පල්ලෙහාට බහැලා කාටවත් නොපෙනෙන්න පල්ලෙහාට බහැලා බලනවා මොකද්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ ගමේ මිනිස්සුන් අහනවා මොකද්ද ඔයගොල්ලෝ මේ ඇයි මේ පිරිස එකතු වෙලා මේ දේ කරන්නේ කියලා. පාරක් හදනවා ඒගොල්ලෝ. එතකොට කියනවා එයාලා අපේ ගමට බුදුරයන් වහන්සේ වඩිනවා මහා සංඝරුවනත් එක්ක. අපි ඒක නිසා මේ පාර හදනවා. ඒ සඳහා පාර හදනවා කියලා. අන්න එතකොට අර බුද්ධ කියන වචනේ ඇහිච්ච ගමන්ම අපේ බෝසත්යන් වහන්සේට එක පාරටම මේ පුදුමාකාර අර සසරේ තියෙන පුරුද්දට ඇඟ කිලිපුලාගෙන යනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අනේ එහෙනම් මටත් දෙන්න අවස්ථාවක් මේ පාර හදන්න. ඊට පස්සේ ඒ මිනිස්සු කියනවා ඉතින් ඔබතුමාට මේ ඔබතුමා ගොඩක් වයසයි හැබැයි මේ මඩ ගොඩක් තියෙන්නේ මේ පාරේ හදන්න තියෙන්නේ මහා මඩ ගොඩක්. ඒකට කමන්නේ මම මේක මට පුළුවන් කියනවා මේක හදන්න. ඊට පස්සේ ඔන්න අපේ බෝසත්ණන් වහන්සේ බාර ගන්නවා මේ පාර හදන්න කියලා. ඊට උන්වහන්සේ කල්පනා කරනවා උන්වහන්සේගේ තියෙන මේ භාවනාව තුළින් හිත දියුණු කරගෙන කොච්චරද කියනවනම් අට සමාපatti දක්වා හිත දියුණු කරලා තියෙන්නේ. නොයෙකුත් මේ එ르දි ප්‍රාතිහාර කරන්න පුළුවන්. උන්වහන්සේ කල්පනා කරා මගේ එ르දි ප්‍රාතිහාරයෙන් උනම් මේ සුළු වෙලාවකින් මේ මඩ කොට නැති කරලා දාන්න පුළුවන්. ඒත් උන්වහන්සේ කල්පනා කරා නෑ මගේ එ르දිය මම පාවිච්චි කරන්නේ නෑ. බුදුරජාන් වහන්සේ නමක් වෙනුවෙන් මම මගේ කය වෙහෙසලම තමයි මේ දේ කරන්න ඕනේ කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ කය වෙහෙසාම අර මඩ කොට පුරවන්න ගන්නවා. ඉතින් කොහොම හරි අනේ උන්වහන්සේ මේ මඩ ටික පුරවගෙන යනකොට දීපංකර බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන වඩිනවා. අනේ එතකොට උන්වහන්සේට බැරි වෙනවා මේ ටික මඩ ටික ඉවර කරගන්න බැරි වෙනවා. පාර හදලා ඉවර කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? අර එතන බිම දිගෑවෙනවා. දිගෑවෙලා මඩ ගොඩේ බිම දිගෑවෙලා දීපංකර බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට කියනවා භාගවත් බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී පතුලේ මඩ නොතරේවා මාගේ පිටමතින් වඩිනසේක්වා කියලා ඉල්ලා සිටිනවා. එතකොට දීපංකර බුදුරජාන් වහන්සේ එතන නවතිනවා මහා සංඝරුවනත් නැවතිලා කියනවා පින්වත් මහණෙනි මේ බලන්න කියනවා මේ බිම මේ මඩ ගොඩේ දිගා වෙලා ඉන්නේ මේ කවුද කියලා බලන්න කියනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි කියනවා. මෙයාට මේ බිම දිගා වෙලා ඉන්න මේ බ්‍රහ්මණයට ධර්මයේ දේශනා කරොත් ශෙනකින් අවබෝධ කරගන්න පුළුවන් එච්චර කුසලයක් තියෙනවා කියනවා. හැබැයි පින්වත් මහන්නේ මේ වෙන කවුරුවත් නෙමෙයි කියනවා. සාරා සංකල්ප ලක්ෂයකට පස්සේ පහළ වෙන ගෞතම නම් වූ
බුදුරන් වහන්සේ තමයි කියනවා මේ බිම දිගා වෙලා ඉන්නේ කියලා. අන්න එදා තමයි පළවෙනි නියත විවරණය ලබා දෙන්නේ. ඉතින් අන්න එලාවේ තමයි අපේ බෝසත්යන් වහන්සේ දැනගන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා සාරාංශක කල්ප ලක්ෂයකට පස්සේ. එදා ඉඳලා උන්වහන්සේ මඩගොඩේ ඉන්නකොට එදා සංගරුවන ලක්ෂ 4ක් දීපංකර බුදුන් වහන්සේත් එක්ක වඩිනවා. වඩිනකොට ඒ සංගරුවන ළඟ තියෙන මල් හැමෝම එතැනට දානවා. අර මඩගොඩේ ඉන්න තාපසතුමාගේ සුමේද තාපසතුමාලට මල් දානවා. මල් ලක්ෂ 4ක් දානවා. එතකොට මඩගොඩේ හිටපු ඒ අපේ බෝසත්යන් වහන්සේ අන්තිමට නැගින්නකොට මල් ගොඩක් උඩ තමයි ඉන්නේ. මල් ගොඩක් ලක්ෂ 4ක මල් ගොඩක් උඩ. එදා ඉඳලා තමයි උන්වහන්සේ පටන් ගන්නේ පාරමිතා පුරන්න. දාන පාරමිතා, සීල පාරමිතා, ඒකම්ම පාරමිතා, ඊට ප්‍රඥා පාරමිතා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ පාරමිතා පුරන්න ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ ඔන්න පළවෙනි කල්පය ගෙවිලා යනවා. කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ නැහැ. දෙවෙනි කල්පයක් ගෙවිලා යනවා. ඒත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමක් නැහැ. මේ විදිහට කල්ප 1000 2000 ලක්ෂය දසලක්ෂය කෝටි ප්‍රකෝටි ගණන් ගෙවිලා යනවා. ඒත් කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමක් නැහැ. මේ විදිහට අසංකීය කල්ප ලක්ෂයක් අසංකීය කල්ප ලක්ෂයක් ගෙවිලා ගියාට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ. ඉතින් මෙන්න මේ කොණ්ඩඤ්ඤ කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝධිසත්වයන් වහන්සේත් ඉපදලා ඉන්නවා. කවුරු වෙලාද? විජිතාවිය කියන සක්විති රජ කෙනෙක් වෙලා මේ මුළු ලෝකෙම පාලනය කරන රජ කෙනෙක්. සක්විති රජ කෙනෙක් වෙලා ඉපදලා ඉන්නවා. අපේ බෝධිසත්වයන් වහන්සේ එදා ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අර සක්විති රජ පදවිය ඇතැරලා දාලා පැවිදි වෙනවා. පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන වෙලාවේ තමයි කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉන්න බෝසත්යන් වහන්සේ නමක් කියලා නිදා හඳුන ගන්නවා. නියත විවරණ එදා ලබා දෙනවා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගන්නවා. දියුණු කළා බොහෝ පිරිසක් උතුම් අරහත්ත්වයට පත් වෙනවා. තව බොහෝ පිරිසක් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගෙන අනාගාමී ඵලයට පත් වෙනවා. තව බොහෝ පිරිසක් සකදාගාමී ඵලයට පත් වෙනවා. තව බොහෝ පිරිසක් සෝතාපන්න වෙනවා. තව බොහෝ පිරිසක් දෙව්ලොව උපදිනවා. සුගතිය උපදිනවා. ඊට පස්සේ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අනේ අතුරුදහන් වෙලා යනවා. නැති වෙලා යනවා. නැති වෙලා ගියාට පස්සේ ඔන්න අවුරුදු ගෙවෙනවා. අවුරුදු ගණන් ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ කල්ප ගණන් ගෙවෙන යනවා. ඒත් කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමක් නැහැ. ඉතින් මේ විදිහට කල්ප 10 10 ලක්ෂ මෙහෙම ලක්ෂ ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් කල්ප ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා අසංකීය කල්ප ලක්ෂයක් ගෙවිලා යනවා. අසංකීය කල්ප ලක්ෂයක් ගෙවිලා ගියාට පස්සේ තමයි ඔන්න තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. මංගල කියලා. මංගල කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. මේ මංගල කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ අපගේ බෝසත්යන් වහන්සේ ඉපදිලා ඉන්නවා. බ්‍රාහ්මණ වංශය තමයි ඉපදලා ඉන්නේ. සුරුයිච්ච කියලා ඒ උන්වහන්සේට කියන්නේ ඒ බ්‍රාහ්මණෙක් ඉන්නේ. බ්‍රාහ්මණෙක් විදිහට. ඉතින් මෙන්න මේ සුරුයිච්ච කියන බෝසත්යන් වහන්සේත් එදා තමන්ගේ තියෙන සියලුම වස්තුව දන් දෙනවා. කියලා විහාරයක් ඉදි කරනවා. ඒ වෙලාවේ තමයි අඳුනගන්නේ මංගල බුදුරජාණන් වහන්සේ අපේ බෝසත්යන් වහන්සේව. ඉතින් එන්නේ මංගල බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා තමයි දිනු කරගත්තේ. දිනු කරගෙන ඒ මාර්ගඵල ලැබුවා. තව බොහෝ පිරිසක් සුගතිය ඉපදුනා. ඊට පස්සේ ඒ කල්පේම බුදුන් වාසනාවක් කියන්නේ ඒ කල්පේම තවත් බුදුරයන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ තමයි 7 වෙනිවට පහළ වෙච්ච බුදුරයන් වහන්සේ සුමන කියන බුදුරයන් වහන්සේ. සුමන බුදුරයන් වහන්සේ. ඒ සුමන බුදුරයන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලත් එදා නාගරාජයෙක් ඉන්නවා. මේ නාගරාජයාගේ නම අතුල. අතුල කියන නාගරාජයා කඩු පුල් ගහලා මල් පූජාවක් කරනවා බුදුරයන් වහන්සේ වෙනුවෙන්. සුමන බුදුරයන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවක් කරනවා අතුල කියන නාගරාජයා. ඒ වෙලාවේ සුමන බුදුරයන් වහන්සේ අඳුන ගන්නවා
අපේ බෝධිසත්වයන් වහන්සේ. එදා තමයි විවරණ ලබා දෙන්නේ. අන්න එදත් නියත විවරණ ලබා දෙනවා. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන උතුම් සංසාරයෙන් නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. තව මාර්ගඵල ලබනවා. ඉතින් ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ පුදුම වාසනාවක් කියන්නේ ඒ කල්පය තුල ඒ කල්පේම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. රේවත කියලා. මේ රේවත කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නවා. අතිදේව කියලා බ්‍රහ්මණයෙක් වෙලා. මේ බ්‍රහ්මණයා නිකන් කෙනෙක් නෙමෙයි. මේ බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගායනා කරනවා, සජ්ජායනා කරනවා. බුදුගුණ සජ්ජායනා කරනකොට තමයි රේවත බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ. මේ අපගේ බෝධිසත්වයන් වහන්සේ හඳුනගන්නවා. ඉතින් මේ රේවත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගෙන උතුම් අරහත්ත්වයටපත් වෙනවා. තව බොහෝ පිරිසක් අනාගාමී වෙනවා, සකදාගාමී වෙනවා. එතකොට සෝතාපන්න වෙනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. ඉතින් මේ රේවත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයත් මේ විදිහට අතුරුදහන් වෙලා ගියාට පස්සේ තමයි ඒ කල්පයේම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. සෝබිත කියලා. ඒ සෝබිත කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝසත්යන් වහන්සේ ඉපදිලා ඉන්නවා. අජිත කියලා බ්‍රහ්මණයෙක් කියලා. මේ අජිත කියන බ්‍රහ්මණයා සෝබිත බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන මොහොතේ තමයි සෝබිත බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ මේ බෝසත්යන් වහන්සේ නමක් කියලා. ඉතින් මේ විදිහට ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් මාර්ගඵල ලබලා බොහෝ පිරිසක් සුගතිය ඉපදිලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ ඔන්න අවුරුදු ගණන් ගෙවිලා යනවා. කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ නැහැ. මේ ඊට පස්සේ කල්ප ගෙවිලා යනවා. කල්ප ගණන් මේ විදිහට ගෙවිලා ගිහිල්ලා කල්ප ලක්ෂ ගණන් ගෙවිලා ගිහිල්ලා ඒ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. අසංකීය කල්ප ලක්ෂයක් ගෙවිලා ගියාට පස්සේ තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනෝමදස්සී කියලා. මේ අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝසත්යන් වහන්සේ ඉපදිලා ඉන්නවා යක්ෂ සෙනවියෙක් කියලා. මේ යක්ෂ සෙනවියෙක් කියලා ඉපදිලා ඉන්නවා. මේ යක්ෂ සෙනවියා නිකන් කෙනෙක් නෙමෙයි. මේ යක්ෂ සෙනවියා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කරනවා. මහා හඬින් මීරි හඬින් සජ්ජායනා කරනවා. එතකොට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ හඳුන ගන්නවා මේ යක්ෂ සෙනවියා කවුද කියලා. බෝසත්යන් වහන්සේ නමක් කියලා හඳුන ගන්නවා. එන්නේදා විවරණ ලබා දෙනවා. නියත විවරණ ලබා දෙනවා. ඊට පස්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. සීල සමාධි ප්‍රඥාව තමයි මේ බුද්ධ ශාසනය තුලත් දියුණු කරගන්නේ. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ බුදුම වාසනාවක් කියන්නේ ඒ කල්පය තුල තවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. ඒ කල්පය තුලම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. පදුම කියලා. පදුම කියලා. මේ පදුම කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලත් අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නවා. එදා නම් හරිම රසවත් සිදුවීමක් සිද්ධ වෙනවා. එදා පදුම කියන බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමාදිලා ඉන්නවා. නිරෝධ සමාපත්තියට සමාදිනවා කියලා කියන්නේ අර මේ අට සමාපත්තිය දක්වා සිත දිනු කළා මේ ජීවිතයේදීම නිවන අත්විඳිනවා. මේ ජීවිතයේදීම නිවන අත්විඳිනවා. එතකොට නිරෝධ සමාපත්තියට සමාදලා දවස් 7ක් එක දිගට වැඩ සිටිනවා. ඒ වෙලාවේ අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදලා ඉන්නවා සිංහ රාජෙක් වෙලා. සිංහ රාජෙක් වෙලා. මේ සිංහ රාජයා එදා පදුම කියන බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව දෙනවා. ආරක්ෂාව. දවස් 7ක් එක දිගට කිසිම තැනකට යන්නෙත් නැහැ. එකම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එදා පදුම බුදුරජාණන් වහන්සේ දවස් 7ක් ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට්ටට පස්සේ දකින්න සිංහ රාජයා. උන්වහන්සේ අඳුන ගන්නවා. ඒ කවුද සිංහ රාජයා කියලා. අඳුන ඒ වෙලාවේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මහා සංඝරුවන මේ තැනට වඩින්න කියලා. එතකොට ඒ පදුම බුදුරජාණන් වහන්සේ පිරිවරා ගන්නවා මහා සංඝයා. අන්න එතකොට පදුම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පින්වත් මහණනි මේ බලන්න මේ සිංහ රාජයා දිහා බලන්න. මේ සිංහ රාජයා දවස් 7ක් දැන් එක දිගට මෙතන මේ ඉන්නේ. මේ වෙන කවුරුවත් නෙමෙයි. කියලා අන්න අපේ බෝසත්යන් වහන්සේ ගැන එදා නියත විවරණ ලබා දෙනවා. ඊට පස්සේ
ඒ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ ඒ කල්පය තුලම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නාරද කියන. නාරද. මෙන්න මේ නාරද කියන බුදුරජාණන් වහන්සේ කාලෙත් අපගේ බෝසත්යන් වහන්සේ ඉපදිලා ඉන්නවා ඉෂිවරයෙක් වෙලා. ඉෂිවරයෙක් වෙලා. ඉතින් ඉෂිවරයෙක් වෙලා ඉපදිලා ඉඳලා උන්වහන්සේ එදා ඒ නාරද බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරනවා. ඒ වෙලාවේ තමයි අඳුනගන්නේ. ඉතින් ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා. ගියාට පස්සේ නාරද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා අවුරුදු ගණන් ගෙවිලා යනවා කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. ඒ විදිහට ගිහිල්ලා කල්ප ගණන් ගෙවෙන්න ගන්නවා. මේ විදිහට කල්ප 1000 2000 මේ විදිහට 50000 60000 ගෙවිලා ගිහිල්ලා කල්ප ලක්ෂයක් ගෙවිලා ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පදුමුත්තර කියලා. මේ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේට තව නමක් තියෙනවා. පියමතුරා කියලා කියනවා. එන්න මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝධිසත්වයන් වහන්සේ ජටිල කියලා බ්‍රහ්මණයෙක් වෙලා ඉපදලා ඉන්නවා. මේ ජටිල කියන බ්‍රහ්මණතුමා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. ඒ වෙලාවේ තමයි අඳුනගන්නේ. ඉතින් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන මේ සංසාරයෙන් නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතියේ උපදිනවා. ඊට පස්සේ මේ විදිහට අවුරුදු ගණන් මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා යනවා. අවුරුදු ලක්ෂ ගණන් ගෙවිලා යනවා. කෝටි ගණන් ගෙවිලා යනවා. ඒත් බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම නෑ. ඊට පස්සේ කල්ප ගණන් ඔන්න ගෙවෙන්න ගන්නවා. මේ විදිහට කල්ප ගෙවිලා ගිහලා කල්ප 30000ක් ගෙවිලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා සුමේද කියලා. සුමේද කියලා. ඒ සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදලා ඉන්නවා. වංශවත් ධනවත් පවුලක උත්තර කියලා. නම උත්තර. මේ උත්තර කියන ඒ වංශවත් ධනවත් පවුලේ ඉපදලා ඉන්න අපගේ බෝසත්යන් වහන්සේ එදා පැවිදි වෙනවා. පැවිදි වුණාම ඒ වෙලාවේ තමයි සුමේද කියන බුදුන් වහන්සේ අඳුනගන්නේ. අපේ බෝසත්යන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥාමයි දිනු කරගත්තේ. ඉතින් මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ ඒ කල්පයේම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා සුජාත කියලා. ඒ සුජාත කියන බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අපේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නවා. වෙන කවුරුත් වෙලා වගේ නෙමෙයි. මේ මුළු ලෝකෙම පාලනය කරන රජතුමා වෙලා සක්විති රජ වෙලා ඉපදිලා ඉන්නවා. හරි පුදුමයි කියන්නේ මේ සක්විති රජකමත් අතහැරලා දාලා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. පැවිදි වෙනවා. පැවිදි වෙන වෙලාවේ තමයි සුජාත කියන බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ. අපගේ බෝසත්යන් වහන්සේ අන්න එදා නියත විවරණ ලබා දෙනවා. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥාමයි දිනු කරගන්නේ. සීල සමාධි ප්‍රඥා දිනු කරගෙන බොහෝ පිරිසක් සංසාරයෙන් නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. මේ විදිහට මේ බුද්ධ ශාසනයත් අනේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා යනවා. අවුරුදු 1000 2000 ලක්ෂ කෝටි ගණන් ගෙවිලා යනවා. ඒ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ කල්ප ගෙවෙන්න ගන්නවා. මේ විදිහට කල්ප ගණන් ගෙවිලා ගිහිල්ලා කල්ප 18000ක් ගෙවිලා ගියාට පස්සේ තමයි පියදස්සී කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ පියදස්සී බුදුරජාණන් වහන්සේ තමයි 16 වෙනුවට තියෙන්නේ. ඉතින් පියදස්සී බුදුරජාණන් වහන්සේ කාලේදී අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉන්නවා බ්‍රහ්මණෙක් වෙලා. කාශ්‍යප මහාහාර කියලා බ්‍රහ්මණෙක් වෙලා ඉපදලා ඉන්නවා. මෙන්න බ්‍රහ්මණයා මල් පූජාවක් කරනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් පියදස්සී බුදුරජාණන් වහන්සේ එදා අඳුන ගන්නවා මේ මල් පූජා කරන්නේ කවුද කියලා. එදා තමයි නියත විවරණ ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥාමයි දියුණු කරගන්නේ. බොහෝ පිරිසක් සසරෙන් නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. මේ විදිහට ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා. පුදුම වාසනාවක් කියන්නේ. ඒ කල්පය තුල තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා අත්තදස්සී කියලා. මෙන්න මේ අත්තදස්සී කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නවා ඉෂිවරයෙක් වෙලා. සුසීම කියලා ඉෂිවරයෙක් වෙලා ඉපදිලා ඉනවා. මේ සුසීම කියන ඉෂිවරයා මහා බල සම්පන්න එර්දි තියෙනවා. උන්වහන්සේ එර්දි බලයෙන් මදාරා මල් ගෙනල්ලා ඒ අත්තදස්සී බුදුරජාණන් වහන්සේ මේ මල් පූජාවක් කරනවා. ඒ එල්ලාවේ තමයි අඳුනගන්නේ. අන්න නියත විවරණ ලබා දෙනවා.
ඊට පස්සේ මේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරනවා. දියුණු කළා බොහෝ පිරිසක් සංසාරයෙන් සදාටම නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා ගියාට පස්සේ තවත් ඒ කල්පය තුළම වාසනාව කියන්නේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා ධම්මදස්සී කියලා. මේ ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔන්න අපගේ බෝසතන් වහන්සේ ඉපදිලා ඉන්නවා. දෙදෙව්ලොවට අග්‍ර වූ දෙදෙව්ලොවට ඒ කියන්නේ චාතු මහරජාගේ දිව්‍ය ලෝකෙටත් තවුසිසා දිව්‍ය ලෝකෙටත් අධිපති වූ සක් දෙවිඳුන් වෙලා ඉපදලා ඉන්නවා සක්‍රයා. ඒ සක්‍රයා සක් දෙවිඳුන් එදා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බුදු ගුණ සජ්ජායනා කරනවා. බුදු ගුණ සජ්ජායනා කරනකොට තමයි ධම්මදස්සී බුදුරජාන් වහන්සේ අඳුනගන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ එදා ලබා දෙනවා. ඊට පස්සේ මේ විදිහට අවුරුදු ගණන් ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා ඒ බුද්ධ ශාසන අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා ගිහිල්ලා කල්ප ගණන් ගෙවිලා යනවා. කල්ප ගණන් ගෙවිලා ගියාට පස්සේ අද ඉඳලා කල්ප 94කට පෙර පහළ වෙනවා බුදුරජාන් වහන්සේ නමක් සිද්ධාර්ථ කියලා. ඒ සිද්ධාර්ථ කියන බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල මංගල කියලා ඍෂිවරේ මහා බල සම්පන්න ඍෂිවරේ හිමාලයෙන් ප්‍රණීත දමපල ගහලා ඒ සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේට පූජා කරනවා. අන්නේ වෙලාවේ තමයි සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේ අඳුනගන්නේ ඔගේ බෝසත්යන් වහන්සේ අඳුනගෙන නියත විවරණ ලබා දෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥාමයි දිනු කරගත්තේ. දිනු කරගෙන බොහෝ පිරිස සංසාරයෙන් සදාටම නිදහස් වුණා. තව බොහෝ පිරිස මාර්ගඵල ලැබුවා. තව බොහෝ පිරිස සුගතියේ ඉපදුණා. ඉතින් මේ විදිහට ඒ සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා යනවා. අවුරුදු ලක්ෂ ගණන් ගෙවිලා යනවා. කෝටි ගණන් ගෙවිලා යනවා. කිසිම බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණේ නැහැ. මේ විදිහට කල්ප ගෙවෙන්න ගත්තා. එක කල්පයක් ගෙවිලා ගියා. ඒත් බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. දෙවෙනි කල්පෙත් ගෙවිලා ගියා. දෙවෙනි කල්පෙ ගෙවිලා ගියාට පස්සේ ඕන්න කල්ප දෙකක් එහෙනම් ගෙවිලා ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනවා. තිස්ස කියලා. තිස්ස බුදුරජාන් වහන්සේ. මේ තිස්ස බුදුරජාන් වහන්සේ කාලේදී අපගේ බෝසත්යන් වහන්සේ මහා බල සම්පන්න ඍෂිවරයෙක් කියලා ඉපදලා ඉන්නවා. සුජාත කියලා. මේ සුජාත කියන ඍෂිවරයා එදා මදාරා මල් පූජා කරනවා. මදාරා මල්. ඒ වෙලාවේ තමයි අඳුනගෙන තිස්ස බුදුරජාන් වහන්සේ නියත විවරණ ලබා දෙන්නේ. ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥාමයි දිනු කරගන්න. සීල සමාධි ප්‍රඥා දිනු කරගෙන සංසාරයෙන් සදාටම නිදහස් වෙලා බොහෝ පිරිසක් මාර්ගඵල ලබලා බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දිනු කරලා සුගතිය උපදිනවා. මේ විදිහට මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා ගිහිල්ලා පුදුම වාසනාවක් කියන්නේ ඒ කල්පය තුලම තවත් බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනවා. පුස්ස කියලා. මේ පුස්ස කියන බුදුරජාන් වහන්සේ කාලෙදී අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉන්නවා රජ කෙනෙක් වෙලා. විජිතාවී කියලා රජ කෙනෙක් වෙලා. මේ රජතුමා සියල්ලම අතහැරලා දාලා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. ඒ පැවිදි වෙනකොට අඳුන ගන්නවා පුස්ස බුදුරජාණන් වහන්සේ අඳුන ගන්නවා මේ බෝසත්යන් වහන්සේට එදා නියත විවරණ ලබා දෙනවා. ඒ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් සංසාරයෙන් නිදහස් වෙනවා. මාර්ගඵල ලබනවා. සුගතිය උපදිනවා. මේ විදිහට ඒ බුද්ධ ශාසනයෙන් පස්සේ අද ඉඳලා කල්ප 91කට පෙර ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අපි හැමෝම දන්න. මනුස්සයන්ගේ පරමාශ අවුරුදු 82ක් වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. විපක්ෂී කියන බුදුරජාණන් වහන්සේ. මේ විපක්ෂී කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලදී අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉන්නවා නාග රාජයෙක් කියලා. නාග රාජයෙක් කියලා. ඒ නාග රාජයාගේ නම අතුල. අතුල කියන නාග රාජයා. මේ අතුල කියන නාග රාජයා නාග ලෝකයෙන් මැණික් ගෙනල්ලා මැණික් රන්වන් ධර්ම ආසනයක් රත්තරන් වලින් හදපු මැණික් හදපු රත්තරන් වලින් ඒ වගේ මැණික් වලින් හදපු ධර්ම ආසනයක් විපක්ෂී බුදුරජාණන් වහන්සේට පූජා කරනවා අපගේ බෝසත්යන් වහන්සේ. ඒ වෙලාවේ තමයි අඳුනගන්නේ. අන්න එදා නියත විවරණ ලබා.
ඊට පස්සේ මේ විදිහට අවුරුදු ගණන් ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සංසාරයෙන් සදාහටම නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන උතුම් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරලා සුගතිය උපදිනවා. මේ විදිහට මේ බුද්ධ ශාසන අතුරුදහන් වෙලා යනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසන අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගිහිල්ලා අවුරුදු ගණන් ගෙවෙන්න ගන්නවා. අවුරුදු 1 2 මෙහෙම ගෙවිලා ලක්ෂ ගණන් ගෙවිලා කෝටි ගණන් ගෙවිලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ කල්ප ගෙවෙන්න ගන්නවා. මේ විදිහට කල්ප 10 50 මෙහෙම කල්ප 60ක් ගෙවිලා ගියාට පස්සේ තමයි තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. අන්න එතකොට මනුස්සයන්ගේ පරමාවුෂ අවුරුදු 70000ක් ජීවත් වෙන්න පුළුවන්. සිකී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ සිකී වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉනවා රජ කෙනෙක් වෙලා. අරින්දම කියන රජතුමා. මේ රජතුමා සියල්ලම දන් දීලා සියල්ලම දන් දෙනවා. සියල්ලම දන් දුන්නාම අන්න සිකී බුදුරජාණන් වහන්සේ දා අඳුන ගන්නවා. අපේ බෝසත්යන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා. සිකී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සංසාරයෙන් නිදහස් වෙනවා. තව බොහෝ පිරිසක් උතුම් මාර්ගඵල ලබනවා. තව බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. ඉතින් මේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ පුදුම වාසනාවක් කියන්නේ ඒ කල්පය තුලම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. එතකොට මනුස්සයන්ගේ පරමාවශ අවුරුදු 60000ක් අන්න වෙස්සබෝ කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ වෙස්සබෝ කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉන්නවා රජ කෙනෙක් වෙලා. සුදස්සන කියන රජතුමා. මේ සුදස්සන රජතුමා තමන්ගේ රජකම අතහැරලා දාලා වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. ඒ වෙලාවේ තමයි වෙස්සබ බුදුරජාණන් වහන්සේ නියත විවරණය ලබා දෙන්නේ. මේ විදිහට මේ වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නවා. සංසාරයෙන් නිදහස් වෙනවා. උතුම් නිවන සාක්ෂාත් කරගන්නවා. බොහෝ පිරිසක් උතුම් මාර්ගඵල ලබනවා. බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. ඉතින් මේ වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයත් අනේ අතුරුදහන් වෙලා යනවා. ඒ විදිහට අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිල යනවා. අවුරුදු කෝටි ගණන් ගෙවිල යනවා. අනේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමක් නෑ. ඒ විදිහට කල්ප ගණන් ගෙවෙන්න ගන්නවා. කල්ප එකක් ගෙවෙනවා ඒත් නෑ. දෙකක් ගෙවෙනවා ඒත් නෑ. 10ක් ගෙවෙනවා 20ක් ගෙවෙනවා. කල්ප 30ක් ගෙවිලා ගියාට පස්සේ ඕන්න වාසනාව කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන මහා භද්‍ර කල්පය පහළ වෙනවා. මේ මහා භද්‍ර කල්පයේ මනුස්සයන්ගේ පරමාවශ අවුරුදු 40000ක් වෙනකොට කකුසඳ කියන බුදුරයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා. අන්න කකුසඳ බුදුරයන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලදී රජ කෙනෙක් ඉන්නවා කේම කියලා. මේ කේම රජතුමා තමන්ගේ රජකම අතහැරලා දානවා. අතහැරලා දාලා කකුසඳ බුදුරයන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. පැවිදි වෙන වෙලාවේ අන්න කකුසඳ බුදුරයන් වහන්සේ හඳුන ගන්නවා. මේ නම් වෙන කවුරුවත් නොවේ අපේ බෝසත්යන් වහන්සේ කියලා හඳුන ගන්නවා. ඒ විදිහට ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥා දියුණු කර ගන්නවා. සසරින් නිදහස් වෙනවා. බොහෝ පිරිසක් සංයෝජන ධර්මයන් සදාහටම නැති කර ගන්නවා. මේ විදිහට ඒ බුද්ධ ශාසනය තුලත් බොහෝ පිරිසක් සුගතිය උපදිනවා. මාර්ගඵල ලබනවා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනත් අතුරුදහන් වෙලා ගියාට පස්සේ අවුරුදු ගණන් ගෙවිලා ගිහිල්ලා මනුස්සයන්ගේ පරමාවශ අවුරුදු 30000ක් වෙනකොට ඕනාගමන කියන බුදුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේම දෙවිනුවට පහළ වෙනවා. ඒ ඕනාගමන කියන බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලදී අපගේ බෝසත්යන් වහන්සේ ඉපදලා ඉන්නවා. පර්වත කියලා රජ කෙනෙක් වෙලා. රජ කෙනෙක් වෙලා ඉපදලා ඉන්නවා. මේ රජතුමා තමන්ගේ සියලුම රජ තබා ඇතලා දාලා ඕනාගමන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. අනිත් වෙලාවෙ අඳුර ගන්නවා. ඒ වෙලාවේ තමයි ඕනාගමන බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය තුල බොහෝ පිරිසක් සීල සමාධි ප්‍රඥාමයි දියුණු කරගන්න. දියුණු කරගෙන සංසාරයෙන් සදාටම නිදහස් වෙනවා. බොහෝ පිරිසක්